අයිබෝන් සටන දේශපාලන සංවාද සභාව සමගයි ඔබ එකතු වෙලා ඉන්නේ. දැන් අපිට මේ වෙලාවේ මහමැතිවරණය සහ ජනතා අපේක්ෂාවන් පිළිබඳව පොදුවේ කතා කරන්න පුළුවන්. හේතුව තමයි මහමැතිවරණයක් මේ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙද්දී ජනතාව මොන වගේ ආකල්පයක්ද දරන්නේ? ජනතාවට මේ මහමැතිවරණය මොන වගේ වැදගත් වෙනවද? ඊටම පුළුල් කෝණයකින් මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අද අපි සූදානම් අපේ ආරාධිතයින් ප්‍රශ්න කරන්න. විශේෂයෙන්ම අපේ ආරාධිත ප්‍රශ්න කරන්න මා මිත්‍ර සංජීව රණතුංග සමග කසුන් සමරීර මහත්වරුන් හොඳ සූදානමක ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම අදත් මේ වැඩසටහනේ තීරකවරයා විදිහට Tamanගේ භූමිකාව ඉටු කරන්නේ මා මිත්‍ර අශෝක ඩයස් මහත්මයා. අශෝක, දැන් අද අපි සටනට තේමාවක් දෙනවා මහමැතිවරණය හා ජනතා අපේක්ෂා. දැන් අද අපේ ආරාධිතයෝ කතා කරන්න ඕන සමස්ත වපසරියේ දිගපළල පැහැදිලි කරලා දෙන්න මට ඉස්සෙල්ලම. මොකද මේ මැතිවරණ සමයක අපි සීමා දාගන්නවට වඩා පුළුවන් තරම් විවෘත වෙලා අදහස් පළ කරන එක ඡන්දදායකින්ගේ පැත්තෙන් වාසිදායකයි. මොකද මේ අපේක්ෂකයින්ගේ දිගපළල දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටනේ. කොහොමුණත් අපි කැමති මේ අපේක්ෂකයෝ 4 දෙනාම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කළා නැහැ. එතකොට ව්‍යවස්ථාදායකට අලුතෙන් යන්න ඉන්න අය හැටියට ඔබ කොහොමද හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කාර්යයක් කියන එකක් මතු කරලා කතා කරොත් මම හිතනවා ඒක වඩා ගැළපෙනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ සීමාව තමන්ම ලකුණු කරගන්න ඉඩ දීලා තියෙන මේ වෙලාවේ. අපි මේ විදිහට කියමු සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අපේක්ෂකෙක් මෙතෙක්. ඒ නිසා ඔවුන් පාර්ලිමේන්තුවට යනවා නම් මොන වගේ සුදුසුකම් පරිපූර්ණය කළ යුතුද සහ පාර්ලිමේන්තුවේ ඉන්න අයට වඩා ඒ අයගේ තියෙන සුදුසුකම් මොනවද? මේ ගැන අපි පුළුල්ව සාකච්ඡා කරමු. අපි අද ආරාධනා කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෝට්ටේ ආසන සංවිධායක නීතිඥ මధుර විතානගේ මහතාට අපි ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා සමගි ජන බලවේගයේ අපේක්ෂක වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාට. අයිබෝන් ඔබතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපි ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මොහන්දිර මහතාට. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම අපි ආරාධනා කළා ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා අයිතිය උදෙසා කාන්තාව සංවිධානයේ සභාපතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියට. අයිබෝන් ඔබතුමියට. මෙතනින් එහාට මේ සභාව තවදුරටත් සංවෘත සභාවක් නෙමෙයි විවෘත සභාවක්. මා ආරාධනා කරනවා මගේ මිත්‍ර මාධ්‍යවේදීන්ට සහ අශෝක ඩයස් මහත්මයාට ඉඩ තියෙනවා ප්‍රශ්න කරන්න. මෙතන ඉඩ තියෙනවා ඔබට. මම කැමති ප්‍රථමයෙන් යොමු වෙන්න කෝට්ටේ නගරාධිපති මෙවර මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නීතිඥ මధుර විතානගේ මහත්මයා පැත්තට. දැන් වර්තමාන ආණ්ඩුවට බලයට පත් වෙන්න ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී බලය ලබා දීමේ ප්‍රධාන සාධකයක් තමයි යම් යම් විදේශීය ගිවිසුම් විශේෂයෙන් MCC ගිවිසුම වගේ කාරණා. දැන් නැවතත් මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන කරළිය සාකච්ඡාවෙමින් තිබෙනවා. අද දවසේදී පුවත්පත් පවා වාර්තා කරලා තිබුණා ඇමරිකානු තානාපතිනි උපුටා දක්වමින් MCC ගිවිසුම මැතිවරණයෙන් පස්සේ නැවත අත්සන් කිරීමේ සූදානමක් තිබෙන බවට. දැන් ඔබතුමා අලුතෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අපේක්ෂාවෙන් ඉන්න අපේක්ෂකයෙක්. මම කැමතියි දැනගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද මේ සම්බන්ධයෙන්? ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සිරස මාධ්‍ය ජාලයට අපිට මේ අවස්ථාව ලබා දීම අපේ නවකයෝ විදිහට. අපි ඔය කාරණාව සම්බන්ධයෙන් පසුගිය කාලේ පුළුල් ලෙස කතා කරා. ඒ වගේම ජනතාව පාරට බැස්සා. ඒවැ ප්‍රතිඵල විදිහට තමයි අලුතෙන් ජනතාව වරමත් දුන්නේ අලුත් රජයක් පිහිටවන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකදී අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ. ඉතින් එතනදී රටට අහිත කරවන කිසිම ගිවිසුමකට මේ ජනතාවාදී රජය සහ ඉදිරියේදී පත්වෙන රජය කිසිම විදියකින් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ කියන එක මම විශේෂයෙන්ම කියන්න ඕන. මොකද ජනතාව අපේ ඔබගේ මාතෘකාව ගත්තම ජනතා අපේක්ෂා මහමැතිවරණයෙන් පසු ජනතා අපේක්ෂා. ඇත්තටම අපි අපේ අපේක්ෂා නෙමෙයි ක්‍රියාත්මක කරන ජනතාවගේ අපේක්ෂා. මොකද අපි නියෝජනය කරන්නේ මහ ජනතාව. එතකොට මහ ජනතාවට අපි කතා කරන දේවල්, මහ ජනතාව අපිට කියන දේවල්, මහ ජනතාව මේ මහ පොළොවේ මිනිසුන් සිතන පතන දේවල් ක්‍රියාත්මක කළ යුතු මිසක් ඔබ කිව්වා වගේ ඇමරිකාවේ ගිවිසුම හෝ වෙනත් රටක ගිවිසුම නෙමෙයි.
අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටට ගැලපෙන අපේ රට මොකද අවුරුදු 2500 ඉතිහාසයක් තියෙන රටක්. ඒ වගේ රටවල් තියෙන බොහොම අතලොස්සයි ලෝකේ. ඒවෙන් උගත් පාඩම් අරගෙන අපේ රටේ අපිට අපේ තියෙන අනන්‍යතාවය රැකගෙන අපි අපිට හරියන දෙයක් කරන්න ඕන කියන එක තමයි තා පැහැදිලි. මොකද ඒක කොරෝනා වලින් අපිට පාඩම උගන්වලා දුන්නා. මොකද අද වෙනකොට ඇමරිකාවම කියනවා ඇමරිකාවේ තානාපතිතුමිය මම දැක්කා අද ප්‍රකාශයක් කරලා තියෙනවා මේ ලංකාව විශිෂ්ට රාජ්‍යයන් අතර ඉන්නවා කියලා මේ කොරෝනා පාලනය සම්බන්ධයෙන්. සහ මේ ඒ ගැන ප්‍රසාදය පළ කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව විතරනේ පසුගිය කාලේ විවිධ රාජ්‍යයන් ඒ ගැන පැසසුම් කරා අපේ රජයට. මොකද ඒක ඇත්තටම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මේ මහ ජනතාව සියලු දෙනාම ගත්ත ගෞරවය. ඒක නැතුව එක්කෙනෙක් ගත්ත ගෞරවයක් නෙවෙයි. නමුත් ඒකට හොඳ ශක්තිමත් නායකත්වය ජනාධිපතිතුමා දුන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි අපි කෙලින්ම ඒ සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ. සහ මහ ජනතාව අපේ මහමැතිවරණයෙන් සහ ජනාධිපතිතුමාගේ ජනවරමේදී අපි සෞභාග්‍ය දැක්ම කියලා වැඩසටහනක් ඉදිරිපත් කළේ. ඒ වැඩසටහනත් එක්ක අපි ක්‍රියාත්මක වෙන හැබැයි මේ සියලුම දේවල් වෙනස් වෙනවා. මොකද මාර්තු 2020 මාර්තු 16 වෙනිදා අපි රටේ අපි රට තිබුණ තැන නෙමෙයි මැයි 11 වෙනිදා අපි පටන් ගත්තේ විශේෂ තත්වයක් මුළු ලෝකෙම. ඉතින් ඒ තත්වෙත් එක්ක අපි ඔය හැම ගිවිසුමක්ම ආයි හිතන්න වෙනවා. මොකද හැම ගිවිසුම ඒ කියන්නේ රටට අහිතකර ගිවිසුම් විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ගිවිසුම් ගැන නෙමෙයි මුළු ලෝකෙම නැවත වතාවක් අලුතෙන් ක්‍රියාත්මක වෙන්නේ. අලුතෙන් ජීවත් වෙන්න කොහොමද කියලා අපි හිතන්න ඕනේ. ඒක තමයි ජනතාව අපේක්ෂා කරන්නේ අලුතෙන් පත් වෙන රජයෙන්. මට පැහැදිලි දැන් යම් හේකින් මැතිවරණයෙන් පසුව මේ කියන ආකාරයට ඇමරිකානු තානාපතිවරයා අද පුවත්පත් උපුටා දක්වා තිබෙන ආකාරයට මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුව අපි උපකල්පනය කරමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණයෙන් පසුව බලයට පත් වුණා කියලා යම් ආකාරයකින්. එහෙම වුණොත් මේ ගිවිසුම අත්සන් කිරීමට යම් පියවරක් ගත්තොත් මහජන නියෝජිතයෙක් විදිහට ඔබතුමා ගන්න තීරණය කුමක්ද? අනිවාර්යෙන් අපි විරුද්ධ වෙනවා. නමුත් අපි මම 100%ක සහතිකයක් දෙනවා කසුන්. අපි එහෙම තැනකට යන්නේ නැහැ. මොකද අද වෙනකොට හඳට රොකට් යවන ඇමරිකාව අද ලොකු අර්බුදයක ඉන්නේ. අද ඇමරිකාව එහෙම අර්බුදයක ඉඳිද්දී අපිට යෝජනා කරනවා ගිවිසුම් ගහලා අපේ රට දියුණු කරන්න හරි ආර්ථික තත්ත්වය කරන්න. මොකද අපිට ඊට වඩා දැන් හිතන්න දේවල් තියෙනවා. ඉතින් ඇමරිකාවම කියනවා අපේ රට දැන් අද ඒගොල්ලන්ට වඩා හොඳයි කියලා. ඉතින් එහෙමනම් අපි ආපහු ඇමරිකාව කියන දේවල් ආපහු හිතන්න වෙනවා. මොකද අපි ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය, තාක්ෂණය, ආර්ථික තත්ත්වයන් හුවමාරු කරගන්න එක කාරණාවක්. මොකද අපිට නැති දේවල් අපිට ඒ විශේෂම තාක්ෂණ කටයුතු දැනුම අවබෝධය අපි ලබා ගන්න ඕන. නමුත් රට පාවා දෙන රටේ දීපල විකුණන එහෙම නැත්නම් රටට අහිත කරන කිසිම ගිවිසුමකට අපි යන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි තීරණයක්. මොකද ඒක අපි මහමැතිවරණය නෙමෙයි ජනාධිපතිවරණයේදීම ඒ ගැන සහතිකයක් දෙන්න. හැබැයි යම් දේශපාලඥයෝ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ අනුව යම් ප්‍රකාශ කරනවා. නමුත් ඒවා රජයේ ප්‍රකාශ නෙමෙයි. හොඳයි. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ නිලධාරියෙක් ගුවන්තොටුපොළේ PCR පරීක්ෂා ප්‍රතික්ෂේප කරමින් ලංකාවට ඇතුල් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද? ඔව් ඇත්තටම එතනදී මොකද වියනා සම්මුතියනේ වියනා සම්මුතිය අනුව යම් කාරණා තිබුණා. අපි ඇත්තටම පළවෙනි කාරණාව තමයි එතන අතපසුවීමක් වැරද්දක් සිද්ධ වුණා. මොකද ඒ කියන්නේ කාගේද අතපසුවීම? ඒක කියන්නේ මොකද හේතුව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද ඇත්තටම මමත් ඒ ටෙක්නිකල් කමිටි එකේ මේ ජනාධිපතිතුමා මාවත් ඒකට අපොයින්ට් කරලා තිබුණා. තාක්ෂණික කමිටුවේ. කොයි තාක්ෂණික කමිටුවද කියන්නේ? ඔය ගයිඩ්ලයින් එක හදන මම තමයි නිර්මාණය කරේ අර කොවිඩ් සයින්ස් ටික. මොකද මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඒ මොහොත වෙන විටත් අපිට සමහර තැන්වලදී මොකද මේක විශේෂ තත්ත්වයක් නේ. සමහර තැන් අපිට අඳුන ගන්න බැරි අපිට නොදැක්ක තැන් තියෙනවා. මොකද මේ විතර නෙවෙයි අනාගතෙත් වෙන්න පුළුවන් කසුන්. මොකද මේ විශේෂිත තත්ත්වයේ යටතේ සමහර ඒ කියන්නේ රජයට උනත් ඒ වගේම විශේෂ සෞඛ්‍ය අංශ වලට සමහර කාරණා පිළිබඳ මොකද ඔය කාරණාවේදී අපි ඒකට එකඟ නැහැ. මොකද ඒක ලොකු බරපතල කාරණාවක්. හැබැයි ඊට පස්සේ තමයි රජයට ඒ තානාපති කාර්යාලය සම්බන්ධයෙන් කාරණාවේදී මොකද ඒකට අපි විසඳුමක් ගත්තේ. හැබැයි එතනදී එතන මේ ඇමරිකාවේ තානාපති කාර්යාලය විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට රටක ඒ වගේ ලෝකයේ විශේෂිත තත්ත්වයට තමන් ඒ ගැන මේ කැපවීමක් තියෙනවා. මොකද තමන්ගේ තියෙන මේ මුක්තිය එහෙම නැත්නම් තමන් තියෙන සුවිශේෂී වරප්‍රසාද පාවිච්චි කරලා
ඒ රටකට තියෙන ආරක්ෂක තත්ත්වයේ රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වයට තමන්ගේ බලතල පාවිච්චි කිරීම සපුරා වැරදක්. මොකද ඒක ගැන ඊට පස්සේ වෙනසක් ඊට පස්සේ ඒක රජය ඒකට අවශ්‍ය මේ විසඳුම ලබා ගත්තා. හොඳයි මම කැමතියි ව්‍යානා සම්මුතිය ඔබතුමා කිව්ව 41 වන වගන්තිය පැත්තට යමු වෙන්න. ව්‍යානා සම්මුතියේම සඳහන් වෙනවා රාජ්‍යතාන්ත්‍රිකයා තමන්ගේ මුක්ති විඳිය යුත්තේ සේවය කරන රටේ නීති හා රීතිවලට ගරු කරමින් කියලා. පැහැදිලිවම. දැන් එතකොට රටේ නීති හා රීතිවලට ගරු කරමින් නෙමෙයි මේ වැඩේ වෙලා තියෙන්නේ. පැහැදිලිවම. එතකොට කාගේද වැරද්ද වෙලා නෑ ඒක කියන්නේ ඇත්තටම එතන ඒ අදාළ මෙහෙයුම් කරපු ඒ නිලධාරීන්ගේ වරදක් අතපසුවීමක් කරලා තියෙනවා. මොකද හැමතිස්සෙම දැන් යම්කිසි නිලධාරියෙක්ගේ හෝ ඒ කියන්නේ මොකද ජනප්‍රිය කාරණාව තමයි ප්‍රශ්නයක් වුණ නිලධාරියාගේ පැත්තට අත යොමු කළා ඇඟිලි දික් කළා රජය අත පිහිදා ගන්නවා වගේ. නමුත් අපිත් උපදෙස් ගන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ. මොකද රජය කියලා කියන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස්. එතකොට රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අපිට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද ඒක රාජ්‍ය නිලධාරීන්ට එතනදී අදාළ කවුරු හරි ඒ මෙහෙයුම් කටයුතු කරපු කවුරු හරි ඉන්නවා නම් ඔවුන් වග කියන්නත් ඕනේ ඒකට. අපි වෙන පැත්තකට මම මේ ජාතික ජන බලවේග අපේක්ෂක සාවිත්‍රි මැතිනියට මං හිතුවා ප්‍රශ්නයක් කියන්න මේ ඒ කියන්නේ මේක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ඔව් අපි ජාතික ජන බලවේගය කියන සංවිධාන රාශියක එකතුවක් ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශපාලන නායකත්වය දරනවා. මම මේ ඔබතුමාලගේ මේ ඔබතුමීලගේ මෙම සංවිධානයේ එක ඒකේ ඔබතුමී ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළා ඔබතුමීගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන අපිට දැනගන්න පුළුවන් ද එහෙම මොනවා හරි ඔබතුමීලගේ ඒ සංවිධානවල මුදල් තියෙන අයට ව්‍යාපාරිකයන්ට ඡන්ද ඉල්ලන්න බැරිකමක් තියෙනවා. මොකද මම මේ Facebook එකේ දකිනවා හරියට මේ එක එක්කෙනාගේ නම් දාලා මේගොල්ලෝ කෝටි පිටියෝ මේගොල්ලොන්ට බිල්ඩින් තියෙනවා ඒගොල්ලන්ට අරක තියෙනවා කියලා මේ දවස්වල මේ එහෙම පොඩි කතාවක් යනවා. ඉතින් ඒක තහනමක්ද ඔයගොල්ලෝ පක්ෂය ඇතුලේ මොකද අනිත් පක්ෂවල ඉන්නවා අපි දන්නවා. හැබැයි මේ පක්ෂයට එහෙම තියෙන හින්දාද මිනිස්සු මෙහෙම තියන්නේ කියලා මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්නත් එක්කම හිතුවා. මුලින්ම මම ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපිට නවකයන් හැටියට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාට මම ආදරයෙන් මතක් කරනවා සජීවීව සහ අන්තර්ජාලය ඔස්සේ අපිව නරඹන හැම කෙනෙකුටම මම මේ අවස්ථාව ලැබීම ඇතුළේ මම පණිවිඩයක් දෙන්න කැමතියි. අපි ජාතික ජන බලවේගය ගිය අගෝස්තු 18 වෙනිදා තමයි අපි ස්ථාපිත කරගන්නේ. අගෝස්තු 18 වෙනිදා ජාතික ජන බලවේගය ස්ථාපිත කරගන්නකොට අපි ලංකාවේ ඉන්න උගතුන් කලාකරුවන් වියතුන් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය අපි ඒක රාශී කරගෙන තමයි මේ සංවිධානය හදාගත්තේ. එතකොට ඒකේ කාන්තා සංවිධාන රාශියක් එකතු වෙලා අපි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හදාගත්තා. එහි අයිතින් උදෙසා කාන්තාවෝ කියන අප සංවිධානය එක් සංවිධානයක් කාන්තා සංවිධානයක්. මම එහි සභාපති හැටියට කටයුතු කරනවා. මම පෞද්ගලිකව ගත්තොත් මම දැනට ගුරුවරියක්. ඒ වගේම මම වෘත්තීය වශයෙන් මම ඒ නිවාඩු ලබාගෙන තමයි මම මේ දේශපාලන කටයුතු වල යෙදෙන්නේ මේ මොහොතේ. ඒ වගේම මම වගේම තවත් බොහෝ අය නීතිඥයන් වෘත්තිකයන් සහ වෙනත් වෘත්තීන් වල යෙදෙන බොහෝ දෙනෙක් ජාතික ජන බලවේගයේ වටා ඒකරාශී වෙලා තිබෙනවා. ඒක පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නෙමෙයි. ඔබ ඇසූ ප්‍රශ්නය මේ මොහොත වෙනකොට බිල්ඩින් තියනවාද නැත්නම් මුදල් තිබෙනවද මුදල් ගනුදෙනු ඩීල් තියනවාද කියන එක ඇතුලේ සාකච්ඡා වෙන්නේ පැහැදිලිවම කිව යුතුයි ඒක අවලාදයක් මිස ඒ කියන්නේ අවලාදයක් වෙන්න හේතුව තමයි අපේ ඉන්න එක සමාජික කණ්ඩායමක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ මම පොඩ්ඩක් ඒකට බාධා කළා පැහැදිලි කරගන්න මොකද ඒ ප්‍රශ්නේ ආවම මාත් හිතුවා ඇයි මෙහෙම කියන්නේ මොකද මේගොල්ලන්ට ආණ්ඩු තියලා නැහැ මේගොල්ලෝ ඇමතුරු වෙලා නැහැ හොරකම් කරන්න එහෙම නැහනේ එතකොට අපි දන්නවා එහෙම හිටපු අය හැබැයි දැන් මේ ආණ්ඩුවකුත් නැතුව ඒ කියන්නේ එහෙමනම් එහෙම චෝදනාවක් එන්න ඔබතුමීලගේ ඔය සංවිධානය ඇතුලේ නීතියක් තියෙන්න ඕන එහෙනම් රටේ ජනතාවට එහෙම දැනුවත් කිරීමක් කරලා තියෙන්න ඕන මුදල් තියන අයට අපේ බලවේගයේ ඉන්න බෑ කියලා එහෙම එකක් තියනවාද කියලා අපිට පැහැදිලි මම ඔබතුමාට මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා ඒ පූර්ණ විශ්වාසය අපි කෙරෙහි පවත්වා ගැනීම ගැන මොකද මේ මෙතනදී තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක පක්ෂයක් ඒක දේශපාලන
මෛත්‍රී පක්ෂයේ ඔවුන්ගේ සංස්කෘතියක් පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. ඔවුන් වැටුප අරමුදලකට බැර කරලා ඔවුන් මහජන මුදලෙන් යැපෙන සමාජිකයන් බවට පත්වීම. එතකොට ජනතාව දීර්ඝකාලීන විශ්වාසයක ඉන්නවා මෙම කණ්ඩායම වංචනික ක්‍රියා සහ දූෂණ ආදී හොරමැරකම් වලින් තොර කණ්ඩායමක් කියන එක. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් ජනතාව තුළ පවතින යහපත් ආකල්පයක්. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ඉන්න සමාජිකයන් කෙරෙහි. එම යහපත් ආකල්පය ඔවුන් වංචා දූෂණ වලින් හෝ වෙනත් අයථාක්‍රම වලින් මුදල් උපයන්නේ නැහැ කියන විශ්වසනීයත්වයේ පවතින සමාජය ඒ සමාජ විශ්වසනීයත්වය පළුදු කරන්න නගන අවලාදයක් තමයි මොවුන් සතුව ඒ විදිහේ මුදල් තිබෙනවා බිල්ඩින් තියනවා කියන එක පවත්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ජනතාවට මේ මොහොතේ ඇති කරන්න හදන ප්‍රශ්නය තමයි රජයේ මුදල් වැටුප් ගන්නේ නැත්තම් ඔබලාගේ නීතියක් නැහැ. අපිට කිසිසේත්ම නීතියක් නැහැ. මුදල් තියන කෙනෙක් හෝ අපිට එහෙම අය ඉන්නවා. මුදල් තියන රැකියාවන් වල නිරත වෙන සහ වෘත්තිකයන් හැටියට හිටපු බොහෝ දෙනෙක් අපි තුල ඉන්නවා. නමුත් මේ චෝදනාවට ලක් වෙන අවස්ථාව ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන්ම. මොකද මේ ජනතා මුදල් වලින් යැපෙන පක්ෂයක සමාජිකයන් කොහොමද මේ මහා කෝටි ප්‍රකෝටි ගණන් හෙව්වේ කියන කුකුසක් නැත්නම් කුතුහලයක් ජනතාව තුළ ඇති කරලා ඒ ප්‍රතිරූපයන්ට හානි කරන්න ගන්න උත්සාහයක් මිසක් ඒ අවලාදවල කිසිදු සත්‍යතාවයක් නැහැ. අපි පොඩ්ඩක් අනිත් පැත්තට ඒක තමයි. ඒ අතරතුර මම කාරණාවක් අතු කරන්න දැන් අපි මේ වෙලාවේ බ්‍රේකින් නිවුස් එකකුත් ගහලා ඉන්නේ. ඒකත් එක්කම දැන් ආර්ථිකයට මුදල් ගලා යාම පහසු කිරීම සඳහා දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව බිලියන 115කින් ඉහළ නංවමින් ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පහළ දමයි. මේක තමයි අලුතෙන් වෙන අපිට නිවුස් එක. දැන් මේ නිවුස් එකත් මම හිතන්නේ මේ වෙලාවේ සාකච්ඡාවට ගන්න එක වටිනවා. ඒ එක පැත්තකින් අනිත් පැත්තෙන් දැන් මෙතන ඉන්නේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරපු චරිත හතරක්. ඒත් එක්කම ජනාධිපතිවරයා අද දවල් ටිකක් සැරට අමතනවා අපි දැක්කා. ඒ කියන්නේ ටිකක් එතුමා ඍජු මැදිහත් වීමක් කරනවා. දැන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමත් එක්ක ඊටාම සක්‍රියව සමහර දේවල් සිද්ධ වෙනවා. දැන් එවැනි තැනක පාර්ලිමේන්තුවකට තියෙන කාර්යභාරය මොකද්ද? හැබැයි ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති විදිහට ජනාධිපතිතුමාට සියලු තීරණ ගන්න පුළුවන් සහ ජනාධිපතිතුමා ඒක හොඳින් කරනවා. එතකොට එවැනි වාතාවරණයක් තුල පාර්ලිමේන්තුවට එන ආණ්ඩු පක්ෂ විතරක් නෙවෙයි විපක්ෂයටත් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා ඊටාම සක්‍රියව හැසිරෙද්දී පාර්ලිමේන්තුවක් මොනවද කරන්නේ? සහ පාර්ලිමේන්තුවේ භූමිකාව මොකක්ද? මේකත් අපි මේ වෙලාවේ සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න. හොඳයි. දැන් මේ කියන කතන්දරෙත් එක්ක මම කැමතියි අද දවසේදී ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන මාධ්‍ය නිවේදනයේ වෙත යමු වෙන්න. මෙහි සඳහන් කරනවා මේ මහ බැංකු මූල්‍ය වංචාව සිදු වූ කාලයේ සිටි නිලධාරීහු තවමත් සිය තනතුරු හොබවති. මේ ආණ්ඩුව පත් වෙන්නේ විනයවත් රටක් හදන්න මේ ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රට හදන සෞභාග්‍යයේ දැක්ම දැන් මාස 6කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. අසනුබ නැවත ප්‍රශ්න කරන්නේ මම අහන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අද සම්බන්ධ වෙන හසිත මුහන්දෙරම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැත්තට. දැන් එක්සත් ජාතික පක්ෂයට පහුගිය ආණ්ඩු කරන සමයේදී බරපතල චෝදනාවක් එල්ල වුණා සහ පහුගිය මැතිවරණයේදී ලොකු අවාසියක් සිද්ධ වුණා කියලාත් ඇතැමුන් සඳහන් කරනවා මේ මහ බැංකු මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙවර අපේක්ෂකයෙක් මම කැමතියි දැනගන්න ඔබතුමාගේ පෞද්ගලික අදහස මේ කාරණේ සම්බන්ධයෙන් මහ බැංකු මූල්‍ය වංචාව නිසා එක් පැත්තකින් පක්ෂයට විදිහටත් ඒ වගේම පහුගිය ආණ්ඩුවටත් එල්ල වුණු බලපෑම ගැන ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද? මම සිරසායතනයේ ස්තුති කරනවා. පළවෙනිම අද තමයි මම මේ වැඩසටහනට සහභාගී වුණේ. ඒ වගේම ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. පුද්ගලික අදහසක් හැටියට මේක පොදු මතයක් මට පළ කරන්න අයිතියක් නැහැ. පළවෙනිම කාරණාව තමයි මම දන්න ආකාරයට දන්න නීතියට අගමැතිතුමා අපේ හිටපු අගමැති අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා පාර්ලිමේන්තුවේ බහුතරයක්ගේ කැමැත්ත මත විශ්වාස භංගයක් ගෙනපු අවස්ථාවකදී එහිදී නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඉලක්ක කරගෙන මේ බැඳුම් කර සිද්ධිය ගෙනාවට ඒක මේට පෙරත් යම් ආණ්ඩු වලින් දිගින් දිගටම අපි දන්න කාලේ ඉඳලා මම හිතන්නේ මේ
78 ව්‍යවස්ථාවෙන් පස්සෙම වෙන්න පුළුවන්. දිගින් දිගට මේ ක්‍රමයේ කරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ හුඟක් අවස්ථාවලදී මේ බැඳුම් කරයෙන් එන බැඳුම් කරේ මුදල් ටෙන්ඩර් ක්‍රමයකට ලබා දෙනකොට ඒකෙන් ලබා ප්‍රතිලාභ පුද්ගලිකව ලබාගත්ත ගොඩක් දේශපාලඥයෝ ආණ්ඩු තිබුණා. ඒක හැබැයි ඒ අවස්ථාවේ මම හිතන්නේ ඔබතුමන්ලා අතපොවන මානෙ හිටියෙත් නෑ, මම හිටියෙත් නෑ. ඒතර අපි දන්න මෑත යුගයේ සිද්ධිය මේක. මේ මෑත යුගයේ සිද්ධියේදී ඊටාම ලොකු හඬක් නැගුවට ඊට පෙර අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා පෙර තිබිච්ච ආණ්ඩුවනුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ තිබිච්ච ආණ්ඩුවනුත් ඒ ආකාරයටම බැඳුම් කර ගනුදෙනු සිද්ධ වෙලා තිබුණා. හැබැයි මේ බැඳුම් කර සිද්ධිය මගේ පුද්ගලික අදහස. මේක පොදු අදහසක් නෙමෙයි, මගේ පුද්ගලික අදහස. මේ බැඳුම් කර සිද්ධිය ඉදිරියට ගෙනාවේ මේක මේ කවදාවත් කිසිම ආණ්ඩුවකින් හොයා බලන එළියට අදින කාරණාවක් නෙමෙයි. හැබැයි මේක ඉදිරියට ගෙනාවේ අපේ හිටපු ජනාධිපතිතුමාට නැවත ජනාධිපති වෙන සිහිනය අපේම පක්ෂයේ ඇතුළේ පිරිසක් පිටින් මැදිහත් වීමක් කරන්න දෙන්න ඔබතුමා දෙතුන් කතාවක් කිව්වා. මේක මගේ පුද්ගලික අදහසක්. ඔව්. ඒ කියන්නේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂයට පොදු අදහසක් නැද්ද? මොකද්ද මේ උනේ කියන එක? පොදු අදහස කියන එක ඔබවල දන්නවා. පොදු අදහස කියන එක දැන් අවුරුදු ගානක් තිස්සේ දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒකේ පොදු අදහස ප්‍රකාශ කළ තියෙනවා කියන්නේ මොකද්ද පොදු අදහස? ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වරද ඔබතුමා නාවකෙක් අපහසුතාවයට පත් කරන්න නෙමේ. අපි මේ අහන්නේ වැරද්දක් වුණාම අපි ආයතනයක් ගමු, ආයතනය ඇතුලේ සාකච්ඡාවක් වෙනවා. මේක නොවුණා නම් හොඳයි කියලා. ඊටත් වඩා අලුතෙන් පාර්ලිමේන්තුවට යනකොට පරණ පාර්ලිමේන්තුව එපා කියන අදහස තියෙනවා. අදහසක් නේ තියෙන්නේ. දැන් ඔබතුමාගේ දැන් මිනිස්සුયો බලන් ඉන්නේ මේකත් සාධාරණය කරන මිනිස්සු අපිට ඕනේ නැහැ කියනවනේ. ඒකයි මම මේ අහන්නේ ඔබතුමාලා මේක මේ අමාරුවේ දාන්නේ මේ අපේ ඔබතුමාලගේ පක්ෂය තුල මේක ගැන සාකච්ඡාවක් කළා මේක වැරදි මේක නිවැරදි වෙන්න ඕන මීට ඉස්සරහට මේව වෙන්න දෙන්න එහෙම මතයක් ඇවිල්ලා තියෙනවද නැත්නම් තාමත් ඉන්නේ කර දෙයි හරි ඒකේ වැරද්දක් නැහැ කියන මතයේද පක්ෂයක් ඇටියට අපි එහෙම පහසු කරලා දෙන්නම් ඔබතුමා සමා වෙන්න ඕනේ ඔබතුමා දන්නවා මම මේ ජනවාරි මාසේ වෙනතෙක් මට මේ පක්ෂයේ ඔය කියන සාකච්ඡාවට මේ අවුරුදු 5ක් තිස්සේ සහභාගී වෙන්න බැරි වුණා. ඉතාම අවාසනාවන්ත ආකාරයේ. ඔව් මම කැමතියි දැන් ඔබතුමාගෙන් ඊළඟ ප්‍රශ්නේ මෙතනින්ම අහන්න. දැන් මහ බැංකු මූල්‍ය වංචාව සිදු කරන කාලේ මේ ජනාධිපතිතුමා මාධ්‍යංශ නිකුත් කරන මාධ්‍ය නිවේදනයේ මම උපුටා දක්වන්නේ මහ බැංකු මූල්‍ය වංචාව සිදු වූ කාලයේ සිට නිලධාරීහු තවමත් සිය තනතුරු හොබවති කියලායි මේ කියන්නේ. එතකොට දැන් අපි අහලා තියෙනවා දේශපාලනයේ සමහරක් ඩීල් සිද්ධ වෙනවා කියලා. දැන් මේ ඩීල් අනුවද මෙහෙම සමහරක් නිලධාරීන් තාමත් මේ තනතුරු වල ඉන්නේ. මම අහන්නේ ඔබතුමාගෙන් දැන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා ජනාධිපති මාධ්‍යංශය. ඔබතුමාට මේක අරන් බලන්න හැකියාව තිබෙනවා. එහි සඳහන් වෙනවා එක් ඡේදයක මහ බැංකු මූල්‍ය වංචාව සිදු වූ කාලයේ සිට නිලධාරීහු තවමත් සිය තනතුරු හොබවති. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහාය නොදීම ගැන ජනාධිපතිතුමා සිය අප්‍රසාදය පළ කළේ කියලා. දැන් මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ මහ බැංකු බැදුම් කර වංචාව සිද්ධ කරපු නිලධාරීන් තාමත් මේ ආයතනවල ඉන්නවා කියලායි කියන්නේ. ඒතොර මම අහන්නේ දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙද්දි මේ දේශපාලන ඩීල් නිසාද මේ පුද්ගලයෝ තාමත් මේ තනතුරු වල ඉන්නේ? ඉතින් ඔබතුමා කසුන් දන්නවා මේ සමහරට 70 ගණන් වල නෙමෙයි 60 ගණන් වල ඉඳලා හොරකම් කරපු ඇමතිවරු മന്ത്രിවරු තාමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් දැන් මේ හුඟක් අය මම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා කියන්නේ මම ලංකාවේ ඕන තැනක බලන්න මේ අය දේශපාලනයට එනකොට කොහොමද ආවේ කියලා. සමහරු මෝටර් සයිකලෙන් ආවේ. සමහරු ෆුට් සයිකලෙන් ආවේ. බලන්න දැන් අද මේ මම දන්න කාලේ මම පළාත් සභාවට යනකොට මේ ප්‍රාදේශ සභාවෙන්ද පළාත් සභාවට ආපු മന്ത്രിවරු ඊටාම බොහොම හරිම අමාරුවෙන් ජීවත් වෙච්ච අය. ඔබතුමා පළාත් සභාවේ හිටපු එක්කෙනෙක්ද? ඔව් මම පළාත් සභාවේ 2008 ඒ වගේම 2012 මන්ත්‍රීවරයෙක් හැටියට තීරපත් වුණා. ඉතින් මේ අය දැන් අද මේ ඊටාම දේශප්‍රේමීව කතා කරන ඊටාම ප්‍රගතිගාමීව කතා කරන කට්ටිය. හැබැයි එනකොට තිබුණේ මොනවද? එනකොට හිටියේ කොයි ගෙදරද? අද ඉන්නේ කොයි ගෙදරද කියලා බැලුවොත්
ඇත්තටම මම දන්නේ ඉතින් මන්ත්‍රීවරයෙක්ගේ වැටුපෙන් එහෙම නැත්නම් වෙනත් දීමනාවකින් රජයෙන් ලැබෙන මේ වගේ දෙයක් කරන්න පුළුවන් වේද කියලා හිතුවොත් ඒක ලොකු ගැටලුවක්. හොඳයි. ඔව් මම කැමතියි දැන් රෙහාන් ජයවික්‍රම මහත්මයාත් එක්ක පැත්තරෙම එන මේ ප්‍රශ්نين අනිත් කොටස අහන්න ඔබතුමාගෙන්. දැන් ඇත්තටම මෙහෙම දේශපාලන ඩීල් සිද්ධ වෙනවද වර්තමානයේත් පවාද? ඇයි මේ නිලධාරීන් ඉවත් කරන්නේ නැත්තේ? මෙහෙම රටේ ඉදිරි ගමනට බාධා කරන නිලධාරීන් ඉවත් කරන්න හැකියාවක් නැත්තේ ඔබතුමා? කසුන් මට සමාවෙලා ඒ ප්‍රශ්නේ එහෙම ලකුණු කරලා තියාගන්න. ඒක ඒ ප්‍රශ්නේ මෙතුමෙන් අහපු ප්‍රශ්නේනේ. ඒත් එක්කවර මෙතුමයි කලින් අහපු ප්‍රශ්නේම නැවත අහන්න පුළුවන් රෙහාන් මහත්මයාගේ මෙහෙම. දැන් මීට අවුරුදු කීපයකට කලින් මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් පෙනී හිටිය යම් ස්ථාවරයක් ඇතිනේ ඔබතුමා. ඔව්. අද ඉන්නේ එතනද වෙන තැනකද? ඒකත් කියලා මේකට. ඔව් ඒක හොඳයි. වඩාත් යෝග්‍යයි ඒක. විශේෂ වශයෙන් සිරස මාධ්‍යායතනයටයි ඔබතුමාලට මම ස්තුතිවන්ත වෙන කැමතියි. නවකය හැටියට අපිට මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාගේ ප්‍රශ්නට යොමු වෙනවා නම් මට හොඳට මතකයි අවුරුදු දෙකකට කලින් මම ෆේස් ද නේෂන් ෂෝ එකට ඇවිල්ලා මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරද්දී දැන් මගේ පක්ෂ සමාජිකත්වය මේ දවස්වල අහෝසි කරලා තියෙන්නේ. ඉතින් මම පක්ෂ සමාජිකත්වය දරද්දී මම කිව්වා මහ බැංකුවේ වංචාවට අදාළ සියලුම දෙනා ඉන්න ඕනි හිරේ කියලා. ඒ මතේ මම එදත් හිටියා මම අදත් ඉන්නවා මම හෙටත් ඉන්නවා. ඒක මගේ පෞද්ගලික මතය විතරක් නෙමෙයි ඒක තමයි ජනතා මතය. ජනතා මතයේ තියෙන්නේ මහ බැංකු හොරකමට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා. ඔබතුමාට එහෙම කියන්න පුළුවන් ඔබතුමාගේ පෞද්ගලික මතය අනුව එහෙම සම්බන්ධ වෙච්ච කවුරු හරි එහෙම? ඉතින් මට නම් ගම් වශයෙන් මට කියන්න පුළුවන් හිටපු අගමැතිතුමාගේ නම මට කියන්න පුළුවන් මට රවි කරුණානායක මහත්තයාගේ නම කියන්න පුළුවන් මම එහෙම ඔබතුමාලා දන්නවා මම එහෙම නම් ගම් කියන්න බය දේශපාලඥයෙක් නෙමෙයි නමක දේශපාලඥයෝ හැටියට අපි මේ නිව් ට්‍රෙන්ඩ් එකට යනවා මිස අපි මේ පරණ ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා මේ කරන හැම හොරකමම සුදුහුණු ගන්න ගියොත් මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා ඔබතුමාලම හිතන්න. දැන් මම කියන්නේ දැන් මෙතුමාගෙන් ඇහුවම මෙතුමාත් එක්සත් ජාතික පක්ෂයේ කියන්නේ අපේ පක්ෂේ මෙතුමාලා ඉන්නෙත් අපේ පක්ෂයේ ඒක අපේ ඇත්තටම අපේ පක්ෂයේ ඒක. මෙතුමන්ලගෙන් අහද්දී මෙතුමා කිව්වා මෙතුමාට ඒකට උත්තරයක් දෙන්න බෑ මේ කලින් කට්ටිය කරයි කියලා. ඉතින් දෙයනේ කලින් කට්ටිය දැන් මගේ ගෙදර ඇවිල්ලා හොරෙක් ඇවිල්ලා මගේ ගෙදර ඇවිල්ලා තියෙන බඩු ටික උස්සුවයි කියලා මට අයිතියක් නැහැ ඊළඟ දවසේ ගිහිල්ලා ඒ හොරාගේ ගිහිල්ලා මේ ගෙදර ගිහිල්ලා මේ බඩු උස්සන්න. ඒ කියන්නේ එහෙම මේ රටේ නීතියක් තියෙනවා. දැන් ඒගොල්ලෝ කරයි කියලා දැන් අපිට කරන්න අයිතියක් නැහැ මේක. දැන් එතුමන්ලා කරයි කියලා අනිත් එක එතුමන්ලා කරා නම් ඒව ගැන මං අහන්නේ දැන් අපි හඬන්න නගන්න එපයිනේ. හැබැයි දැන් මේක කරලා අන්තිමට අපේ කට්ටිය මේක කරාම මේක පැහැදිලි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඔබතුමාලා මං හිතන්නේ ඔබතුමාත් පිළිගන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂය වැටෙන්න තිබ්බ මූලික හේතුව තමයි මේ මහ බැංකු හොරකම. මේකෙන් තමයි ගමේ ඉන්න මිනිස්සු බිලියනයට තියෙන බින්දු කීයද කියන එක ඉගෙන ගත්තේ ගමේ බැඳුම් කරෙන්. බැඳුම් මගෙන් ඔබතුමාලා නිකන් හිතන්නකෝ බැඳුම් කරේ කියන වචනේ කරු මන්ත්‍රීතුමා මේ රත්නපුර මිනිස්සු දන්නවද කියලා. ඇත්තටම මංවත් දැනන් හිටියේ නැහැ බැඳුම් කරේ මොකද්ද කියලා. මම දැනන් හිටියේ නැහැ බොන්ඩ් එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම කියන්නේ මේ දේවල් පැහැදිලිව මේ මොන ආණ්ඩුව આવත් මේව නතර කරන්න ඕනේ. මොකද මේ වගේ පට්ටපල් හොරු මම පැහැදිලිව කියන්නේ මේ පට්ටපල් හොරුනේ. කවුරු කරත් මෙතුමන්ලගේ පක්ෂේ කරත් ඒක හොරු අපි කරත් ඒක හොරු. මම දන්නේ දැන් මෙතුමන්ලගේ පක්ෂෙත් අපේත් පක්ෂෙත් මම දන්නේ මේක කොහොමද විග්‍රහ කරන්න කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණෙන් කරත් මේකත් හොර වැඩක් තමයි. ඉතින් හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ ජනතා මතේ. දැනට ඔබතුමාලගේ සමගි ජන බලවේගයේ එහෙම දඩුවම් දීම සම්බන්ධයෙන් ඔය හොරුන්ට මොකක් හරි ක්‍රමවේදයක් හදාගෙන තියෙනවද අලුත් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවද මොකක්ද ඒ සම්බන්ධ තියෙන ප්‍රතිපත්තිය? මම හිතන්නේ අපේ ගරු නායකතුමා පැහැදිලිව එතුමා ඇත්ත සමහර කට්ටිය කියයි දැන් මේක ගිය පාර ඡන්ද වෙලාවේදී නැත්තම් ගිය පාර මේ මහ බැංකු බැඳුම් කරේ වංචාව වෙද්දී එතුමා කෑ ගැහුවේ නැහැ කියලා හුඟක් දෙනෙක් කියයි. නමුත් මෙතන තියෙනවා collective responsibility කියලා දෙයක්. ඒ කියන්නේ සාමූහික වගකීමක් බාර ගන්න ඕනේ කවුරුත්. මට සමා වෙන්න පොඩ්ඩක්. ඔබතුමාට මම එක දෙයක් මතක් කරන්න කැමතියි අපේ නීතිඥ මහත්තයෙකුත් ඉන්න හන්දා. ඇත්තටම අධිකරණයේ නඩුවක් යන දෙයක් අපි මෙතන සාකච්ඡා කරන එකත් වැරදි. ඒ වගේ කමන්නේ මම නඩු නෑ ඒක නෙමෙයි ඒක නෑ බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමාට බාධා කරන්න නෑ මේ කතා කරන්නේ මන්ත්‍රීතුමා මම පෞද්ගලික අදහස් විමසුවත් ඒක අධිකරණයේ විභාග වෙන නඩුවක් නෑ මමනේ කියන්නේ නෑ මම කියන්නේ මම උසාවිය නෑ මම උසාවිය නෑ මන්ත්‍රීතුමා ඉතින් බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. මමත් සහභාගී වෙන අවස්ථාවක් මේ. මන්ත්‍රීතුමා බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. නෑ බාධා කරන එක නෙමෙයි. ඔබතුමාට බාධා කරන්න මන්ත්‍රීතුමා. නෑ අර නීතිඥ මහත්තයා මම කියන්නේ මේක නීති විරෝධී කියලා මේ කරන වැඩේ. මේ කාරණාව නීති විරෝධී. මමනේ කතා කරන්නේ. ඒක හරිය නෑ ඔබතුමා ආයතනයක් හොඳ නෑ. නෑ මොකද මෙතන වරදකරුවෝ කරලා. එතකොට උසාවියේ නඩුවක් අහන්නේ කොහොමද මේ අයට විරුද්ධව? මේ මිනිසුරු ටීවී රූපයෙන් නරඹන. ඔබතුමාලා මට මේ විනාඩි ගානක් ඒක හරි මේක නීති විරෝධී.
කාරණාවක් කියලා තරම් වෙනවට නෙමෙයි. මං කියන්නේ රටේ තියෙන නීතියක් තියෙනවා. ඒ නීතියට අපි මේ සාකච්ඡා මූලික නීති වලට එමුකෝ. දැන් මధుර දැන් සමාවෙන්න. sorry දැන් මේ කාරණාව විතර කතා කරලා කාවත් මෙතන වරදකරුව කරලා ඇරියාම කොහොමද ඔබතුමා බුද්ධිමත් නෑ මැතිතුමනි. මේ රටේ පුරවැසි මේ බුද්ධිමත් ඔබතුමාලා සියලු දෙනා ඉතාම බුද්ධිමත්. අපි දන්නවා වැඩ තියෙන්නේ මට කතා කරන්න හැබැයි මෙතන නෑ බුද්ධියයි දක්ෂතාවයයි නෙමෙයි රටේ නීතිය එකවර කතා කරන්න ගියොත් මේ සාකච්ඡාව අපිට කරන්න බෑනේ. ඔබතුමාට අවස්ථාව දුන්නා ඔබතුමාට අදහස් කරන්න. නෑ මුවන්දුර මම පැහැදිලි කරන්න නෑ නෑ නෑ. කරුණාකරලා මට අවස්ථාව දෙන්න මේකේ. කතා කරන්න. මේ අපේ මූලිකව පැහැදිලි කරන්න නෑ නෑ. තුමාගේ පැහැදිලි කිරීම මෙතනට අදාළ නෑනේ. ගරු මැතිතුමනි ඔබතුමා මේකට මැදිහත් වෙලා අදහස් දක්වද්දී අපි ඔබට අවස්ථාව දුන්නා. ඒක හරියෝ. දැන් කරුණා කළා දැන් අපිට අහුම්කම් දෙන්න. ඒක නෙමෙයි මං කියන්නේ. අපිට අහුම්කම් දෙන්න කරුණා කළා. නෑ ඔය කාරණාව අපිට අහුම්කම් දෙන්න. දැන් මේ කාරණාව දැන් යන්නේ. කරුණු පැහැදිලි කරන්න අපි සාධාරණ අවස්ථාවක් දුන්නනේ. ඔබතුමාට මං කියන කාරණා පැහැදිලි ගෞරවයෙන් අපිට අවස්ථාව දෙන්න කරුණු පැහැදිලි කරන්න. කරුණු පැහැදිලි කරනවා කියන්නේ පුද්ගලයන්ගේ නම් ගම් වශයෙන් මෙතන යම්කිසි දේවල් කිව්වහම ඔබතුමාලා කල්පනා කරලා බලන්නකෝ. මමනේ කියන්නේ. මෙතන මේ තීන්දුවක් දෙනවා. ඒ කාරණාව පැහැදිලි කරනවා. දැන් අපි අදහස් දක්වන දැන් කරුණා කළා මැතිතුමනි ඔබතුමාගේ පළවෙනි අපි ආරාධනයෙන් ඔබතුමා ඊටාම ගෞරවයෙන් අපි ඔබට ආරාධනා නෑ අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කරේ ඒ ගෞරවනීය ස්වරූපය තියාගෙන අපි මේ වැඩසටහන කරමු. එතකොට දැන් ඒ වැඩසටහන කරමු. ඔබතුමා එවනට කියන දේ තේරුම් ගත්තොත් මම ඔබතුමා කියන එක කියන්න නෙමෙයි අපි ඉන්නේ. ඔබතුමා කියන එකම පිළිගන්න නෙමෙයි අපි ඉන්නේ. ඔව් ඒක හරි. ඒක තමයි වැඩසටහනට අපි ආකෘතියක් හදලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමත් ඒකට ගරු කරයි. මං කියන්නේ නම්ගම් කතා කරන්නේ නැතුව නම්ගම් කතා කරන්නේ නැතුව ඕනම කාරණාවක් කරන්න පුළුවන්. එහෙමයි. නම්ගම් කතා කරන්නේ නැතුව දේශපාලන වැඩසටහන් කරන්න බෑ. නම්ගම් කතා කරන්නේ නැතුව දේශපාලන සංවාද කරන්න බෑ. විශේෂයෙන්ම මැතිවරණයක් අභිමුව. සංවාදවලදී එක එක්කෙනාගේ නම් ආවම හැම එක්කෙනාටම නඩුවක් තියනවා කියලා සාකච්ඡාවක් කරන්න බැරි නම් ලංකාවේ මැතිවරණයක් කොහොමද මිනිස්සුන්ගේ අයිතියක් මැතිවරණයකදී තොරතුරු දැන ගැනීම තමන්ගේ තීරණය ගන්න ඉස්සෙල්ලා informed decision දැනුවත් තීරණයක් ගත යුතුයි. දැනුවත් තීරණයක් ගන්න මිනිස්සුන්ට තියෙන්න ඕන විවෘතව සංවාද කිරීමේ අයිතිය. ඒක මැතිවරණයක තියෙන අයිතිය. ඒ අයිතිය අපි රැකලා දෙනවා. ඒ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. පසුට. හොඳයි මම අහපු ප්‍රශ්නයට මේ ඔබතුමා වරදවට අහගන්න එපා. මම දන්නේ ඔබතුමා අපහසුතාවයට පත් වුණාද කියලා මේ කාරණාත් එක්ක අපි ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ වැඩසටහනට සම්බන්ධයෙන්. මම කැමතියි ඔබතුමාගේ ඊටු කොට සම්පූර්ණ කරන්න. දැන් මధుර විතන මන්ත්‍රීතුමා ඒ කියන්නේ අපේ නගරාධිපතිතුමා මම අඳුරන්නේ අවුරුදු ගාණක් තිස්සේ. දැන් එතුමාත් අදහස් දැක්වුවා. දැන් එතුමාගේ අදහස් එක්ක මම එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මෙතන වැඩසටහනේ තියෙනවා යම්කිසි ප්‍රෝග්‍රෑම් ෂෙඩියුල් එකක් තියෙනෝනේ. ඉතින් මම කියනවා මෙතුමාට බාධා කරෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා මට බාධා කරෙත් නෑ. ඉතින් මං කියන්නේ මේ බාධා නොකර කරු මන්ත්‍රීතුමා මේක යන්. මොකද මේක පෞද්ගලික තරහවල් නෙමෙයි මේක ජනතා ප්‍රශ්න. ඉතින් මං කියන්නේ දැන් මෙතුමා කිව්වා මට මේව කතා කරන්න බෑ කියලා නෑ. ඩෙෆමේෂන් කියලා දෙයක් තියෙනෝනේ ඩිල්ෂාන්. ඒක දන්න ඕනේවා. හරිද? උසාවියක ඩෙෆමේෂන් කියන්නේ මම කිව්වනම් මං ඒක විඳින්නම්. මගේ කටින්නේ මං නම් ටික කිව්වේ. ඉතින් මං ඒ අදාළ කට්ටිය ගිහලා ඩෙෆමේෂන් අඩුවක් දානවා නම් මං ඒවට මුණ දෙන්නම්. අනික් කාරණා අපි ඒක මෙහෙම පැහැදිලි කරගෙන ඉමු. අධිකරණයක විභාග වන නඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බෑ කියලා කොහෙවත් නීතියක් නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. අධිකරණයට බලපෑම් වෙන ආකාරයෙන් කතා කරොත් හෝ අධිකරණය අනවශ්‍ය විදිහට විවේචනය කළොත් විවේචනය කළොත් එතන තියෙන ප්‍රශ්නයක්. ඒ කොන්දේසිය අපි කවුරු හරි කැඩුවොත් අපිට ඒකට දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. අධිකරණයේ විභාග වෙන කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්න බෑ කියලා කොහේ හරි නීතියක් තියෙනවා නම් මම හිතන්නේ මේ රටක කිසිම සාකච්ඡාවක් කරන්න වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම තත්ත්වයක් නැති බව ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් සඳහන් කරනවා. ඔබේ අදහස් ඒක අපි කවුරුත් දන්න එකක් නෙවෙයි. ඔය තා සරල කාරණා. අපි ඊටාම කවුරුත් දන්න සරල කාරණයක්. මොකද මේ නඩු ඉතින් කොතෙකුත් තියෙනවා. හැබැයි අපි ගරු අධිකරණයට කිසිම කෙනෙක් අධිකරණයේ තීරණ වලට අධිකරණයේ කෘත්‍යයට අගතියක් වෙන හානියක් වෙන බලපෑමක් කරන දේවල් සාකච්ඡා කරන්න කොහොමදවත් බලාපොරොත්තු වෙන්නේ නීතියට ගරු කරන පුද්ගලයෝ හැටියට නීතියට ගරු කරන ආයතන හැටියට කොහොමදවත් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම මම මෙතනට ආවේ මේ දිලෂාන එක්සත් ජාතික පක්ෂ විවේචනය කරන්නවත් කිසිම දෙයක් කරන්නේ මං ආවේ ඔබතුමාලගේ ප්‍රශ්න වලට උත්තර දීලා මගේත් අදහස් දක්වන්න. ඉතින් මෙතුමා කලින් ඇහුවා ජනාධිපතිතුමාගේ මාධ්‍යංශයෙන් ස්ටේට්මන්ට් එකක් දීලා තිබ්බා. මහ බැංකුවේ ඒ වංචාව කරපු හොරු තාම ඒ තනතුරුව ඉන්නවා කියලා. ඒක ඉතාමත්ම බලවත් ප්‍රකාශයක්. හැබැයි මට හිතෙනවා ජනාධිපතිතුමා ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ නැත්තේ එතුමා යම් කිසි විදිහකින් ක්‍රියාමාර්ගයක් දැන් මේකට ගන්නවා කියලානේ. ඒකට මට එතුමා නැත්තයි එතුමා එහෙම කියන්නේ නැහනේ. එතුමාට හොරුන් ආරක්ෂා කරන්න පුළුවන් නම් පුළුවන්. ඉතින් මම කියන්නේ මේවට කවුරු හිටියත් මෙතන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මම කියන්නේ ඔය පුටුවේ ඉඳ ගන්න ඕනම කෙනෙක්
මේ රටේ තියෙන නීතියට ගරු කරන්න ඕනේ. මේ රටේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් ඒ හොරු අල්ලන්න ඕනේ. මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ බැඳුම් කරේ ගැන. හැබැයි දැන් මෙතුමා කිව්වා වගේ ඒ බැඳුම් කරේ දිගින් දිගටම වෙලා තියෙනවා. හැබැයි එහෙම දිගින් දිගටම වුණයි කියලා මේක මේ දිගින් දිගටම ආයිත් අපි ඉස්සරහට කරනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න බෑ. මම අර කලින් කිව්වා වගේ. ඉතින් මම හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම ඒ උත්තරේ මම හිතන්නේ කසුන් තව ප්‍රශ්නයක් ඇහුවා නිලධාරීන් ඒ අයම තවදුරටත් දැන් මං අහන්නේ ඔබතුමාගෙන් දැන් මේ නිලධාරීන් තවමත් මේ තනතුරු වලම ඉන්න හේතුව අභ්‍යන්තරික වශයෙන් තියෙන දේශපාලනික ඩීල්ද? නෑ අපි දකින්නවානේ සමහර ඩීල් එකක් කියලා දෙයක් මට ඇත්තටම මම දන්නේ නැති දෙයක් ගැන කතා කරන්න බෑ මට. ඉතින් මම දන්නේ ඇත්තටම ඩීල් එකක් තියෙනවද නැද්ද කියලා. සමහරලාට ඕනම ආයතනයක දැන් අපි දන්නවා සමහරලාට රජයේ ආයතන efficient රජයේ ආයතන තියෙනවා. එහෙම නැත්නම් කාර්යක්ෂම රජයේ ආයතන තියෙනවා. සමහර රජයේ ආයතන තියෙනවා RMB එක වගේ උදේ පාන්දර ලයිසන් එකක් ගන්න ගියාම රෑ වෙනකන් රස්ටි අඩු වෙන්න තියෙන. ඉතින් මම දන්නේ සෙන්ට්‍රල් බැංක් එකත් ඔය RMB එක වගේ ආයතනයක්ද කියලා. එහෙම නැත්නම් ස්ටැග්නේට් වෙන ආයතනයක්ද කියලා. එහෙම නැත්නම් මේ RMB එක දැන් නැහැ හැබැයි. ඔව්. දැන් මෙහෙමයි RMB විතරක් නෙමෙයි දැන් එහෙම ගත්තොත් එහම අද ජනාධිපතිතුමා කතා කරාට පස්සේ මේ මහ බැංකුවෙත් ලයිට් දාලා තිබ්බා. ලයිට් දාලා තිබ්බ හතමාර වෙනකන්. ඔව් ඒකම දැන් ඔබතුමාලා ඒ කාලේ එහෙම අමතක වෙලා ගිහිල්ලත් දන්නේ බයිට. හා ලයිට් දාලා ගියේ තියෙන වැඩ කරනවද නැත්නම් අමතක වෙලා ගිහිල්ලත් දන්නේ අනිත් එක පොඩ්ඩක් පැහැදිලිව අනිත් එක දේශන පොඩ්ඩක් පැහැදිලිව කියන්න ඕනේ ඔබතුමාටත් කියන්න තියෙන්නේ මම නම්ගම් සඳහන් කරේ මේ නම්ගම් සඳහන් කරන්නේ මම මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. අනිත් එක මම විතරක් මේ කියන කතාවකුත් නෙමෙයි. මුළු මහත් ලංකාවේ ඉන්න ජනතාව පිළිගත් කාරණයක්. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් දන්නවා මේ ආණ්ඩුව ඇයි පෙරළුනේ? කවුරු නිසාද පෙරළුනේ? ජනතාව කියන්නේ මෝඩියෝ නෙමෙයි දැන්. ඒකේ රිසල්ට් එක තමයි ජනාධිපතිවරණෙදි පෙන්නුවේ. 69 ලක්ෂය ඔය ආවේ ඒක ආවේ යහපාලන ආණ්ඩු විරෝධී ඡන්දයක් ඒ ආවේ අපිට. ඉතින් මේ වැරදි හදාගෙන අපි ඉස්සරහට යන එක අපේ වගකීමක්. ඉතින් මම හිතනවා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගණී කියලා මම හිතනවා. ඉතින් එතුමා කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ දේවල් එතුමා කරයි කියලා. අපිට පළමු වටේ අවසන් කරන්න පුළුවන් නේ. අපි පළමු වටේ මේ විදිහට අවසන් කරමු. අපේ ආරාධිත 4 දෙනාම අදහස් දැක්වුවා. දෙවන වටේත් මේ ආකාරයෙන් ඉස්සරහට අරගෙන යමු. විවෘතව අදහස් දක්වන්න ඔබට ඉඩ තියෙනවා. මම හිතේ මේගොල්ලෝ කතා කරන වෙලාව නේද? හොඳයි. හොඳයි. අපි මේ විදිහට මෙහෙනම් ඔබතුමාලා අදහස් දක්වමු. දැන් පළමුවට අපි පොඩි හඳුනා ගැනීමක් කරපු නිසා ඔබතුමාට පුළුවන් විනාඩි 4ක කාලයක් දෙන්න. මේ මාතෘකාවට බාධා කිරීමකින් තොරව ප්‍රවේශයක් ලබා ගන්න දැන්. දැන් පුළුවන්ද? ඔව් අදහස් දෙතයි. ඇත්තටම මම අර ඔබතුමාලාගේ ඒ මේ කතා මේ මෙතන සාකච්ඡා වෙච්ච කතාවෙන්ම කතා කරන්නම්. මොකද මාතෘකාව මහා මැතිවරණ සහ ජනතා අපේක්ෂා. ඇත්තටම සිරසට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ කාලීන මාතෘකාව ඒ වගේම ගොඩක් වෙලාට මම දැක්ක ඔබතුමාලාගේ මේ සංවාදවලදී මාතෘකාව නෙමෙයි ඇත්තටම අවසානයේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මේ අපි නවත්තපු දැනින් ගත්තොත් එහෙම මේ පහුගිය කාලෙත් මේ බැඳුම් කර වුණා කියන කතාව ආවා. පහුගිය කාලේ දිගින් දිගට වුණා ඔය මෙතුමා ගුවා 70 ගණන් 60 ගණන් මම දන්නේ මහත්මයාගෝ පටන් ගත්ත ගණන් වුණා කියලා. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා මේ මහත් ජනතාව මේ ලොකු බලාපොරොත්තුවකින් ආයේ හොරු අල්ලන්න. රටේ මාතෘකාව හොරු ඇල්ලීම. ඒ කියන්නේ ඒක මහා මුළු මල්වැඩි දාලා පාවට දාලා තමයි හොරු අල්ලන වැඩේ අර්ලියගහ මන්දිරෙන් ජනාධිපති මන්දිරෙන් පටන් ගත්තේ. ඒ වගේම ඒ සඳහා රාජ්‍ය නොනායතන රාජ්‍යායතන විදේශ ඔත්තු සේවා මොකද්ද ඔය සුයිසෙල්ස් වලට ගිහිල්ලා බලලා මහා මේ ලොකු නාට්‍යයක් මේ රැඟදක්වනේ. මම දැක්කර සමහර ඇමතිවරු ගිහිල්ලා කඩු අරගෙන මේ නිකන් මාර සංදර්ශන දැම්මනේ. ඉතින් අපිත් ඇත්තටම විශ්වාස කරගෙන හිටියා මේ මොකද අපිත් සාමාන්‍ය මිනිස්සු විදියට ඒ වගේම දේශපාලන සම්බන්ධ මිනිස්සු විදියට මේ රටේ පුරවැසියෝ විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්ත මිනිස්සු විදියට අපිට හරි සන්තෝෂයක් දෙන මොකක් හරි වැරදක් අපේ අතින් වුණා. ඒක නිසා තමයි මේක වෙන්නේ නැත්තේ. අපිත් බලන්න හිටියා අල්ලන හොරා කවුද කියලා බලන්න. ඒ අල්ලන හොරා ඇල්ලීම කෙසේ වෙතත් ටයිකෝඩ් දාගෙන ලංකාවම සුද්ධ වෙන ඔපරේෂන් එකක් දුන්නා. වැඩක් කරා. ඉතින් හොරෙක් අල්ලනවා කියන එක අශෝක මහත්තයා මේ රටේ දක්ෂම ඔත්තු සේවා
ඒ වගේම ප්‍රභාකරන්ව අල්ලපු, ඒ වගේම ඔය පිටරටවල වලින් හිටපු ත්‍රස්තවාදීන් අල්ලන් ආපු මේ ආරක්ෂකයන් සිටිය අපිට. ඉතින් ඒගොල්ලෝ ඒ වගේම FBI ආයතනය ආවා, CIA ආයතනය ආවා, ඒ වගේම රෝ සංවිධානය, ඒ වගේ විවිධ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ මේවා අල්ලන්න. ඒ වගේ විදේශ රටවලින් සහාය දුන්නා. හැබැයි එහෙම වෙලත් එහෙම අබමල් රේණුවක දෙයක් උනේ නැහැ. අවසානයේ කරේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා ලොකු අටවිල්ලක් අටවලා අද අපිට පොලිස්පති කෙනෙක් නැති මේ වගේ ව්‍යසනයකදී ලෝකේ පොලිස්පති කෙනෙක් පත් කරගන්න වෙන එකම රට බවට පත් වුණා. ඒ අවසාන මේ නාට්‍ය මේ හොරු අල්ලන්න ආපු නාටකයේ අවසන් වුණේ අද ඒ වගේම රංජන් රාමනායක මහත්තයලා තමයි නඩුකාරීන්ට විනිශ්චයකාරවරුන්ට උපදෙස් දෙන්න පටන් ගත්තේ. අපි මේ ඒ දර්ශන ඒ කියන්නේ අපි මේ ඔබතුමාලාගේ මේ මාධ්‍ය වලින් දැක්ක කරුණු. ඒතර ඒ වගේ අද තවම පළාත් සභාව මේ මැතිවරණ තිබ්බේ නැහැ. ඒ ස්වාධීන මැතිවරණ කොමිසම. ඒ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන මාර ස්වාධීන මැතිවරණ කොමිසම කියලා එකක් නෑ අත්‍තරම නේද? නෑ ඒ කියන්නේ ඒ නාට්‍ය ස්වාධීන බද්දය කියන පොතම පාවිච්චි වචනයක් කරලා තියෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසම ඔබතුමා මතකන අදහස හරි අපි ඒකත් එක්ක විරුද්ධ නෑ. නෑ ඒ කියන්නේ අපි කියන්නේ ස්වාධීන කියලා කාරණාත් එක්ක ආවේ. දැන් ඒ කියන්නේ අපි ඇත්තට අපි සන්තෝෂයි. ඒ මමත් ඇත්තටම අවංකවම කියන්න ඕනනේ. ඒ කියන්නේ අපිටත් අපේ බලාපොරොත්තු අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ මගේ සදාදරණීය නායකයා අපිත් පරාද වුණා. හැබැයි අපිත් හිතුවා මොන හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ නැත්තම් මෙහෙම එකපාරට මේ මහා පුදුම පරාද වෙලා අපි පරාද වුණානේ. හැබැයි බලාගෙන යනකොට ඒ තුල ක්‍රියාත්මක වුණේ විවිධ බලවේග සහ සුදු කරපටි ඒ වගේ ටයි කෝඩ් දාගත්ත පිරිසක් ඇවිල්ලා මහා දවල් මේ රට මංකොල්ල කාලා විනාශ කරලා අපිට ගලව අදට ලියා ගන්න බැරි ලොකු ප්‍රශ්න ටිකක් පටරවල මෙතනින් ගියේ එකයි. හැබැයි අර කිව්වා වගේ ඒ බැඳුම් කර වංචා මොනවා හරි ඒව විතරක් නෙමෙයි. තව එකක් තියෙනවා. දැන් ඇත්තටම මෙතන කිව්වා මේ නිලධාරීන් දැන් ඔබතුමා ඒක ඇත්තටම මේ ප්‍රශ්නේ කතා වුණේ නැහැ. නිලධාරීන් ඩීල් දාලා මේ මොකද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න චුට්ට මට මතක නැහැ. ඒ ප්‍රශ්නේ විතරක් උත්තර දෙමු අපි කාල වේලාව අවසන්. ඒ නිසා කෙටියෙන් ඊළඟ වටේදී අහතයි. හොඳයි අපි ඊළඟ වටේදී ප්‍රශ්න ගමුද? හරි. ඊළඟ අවස්ථාව ලබා දෙනවා. සමාවෙන්න මේ මధుර විතානගේ මහත්තයාගෙන් පොඩි කාරණයක් පැහැදිලි කරගන්න. දැන් ඔබතුමා කිව්වා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පටලැවිලි ගොඩක් ගෙනාවයි කියලා. ඒත් විතානගේ මැතිතුමනි මේ යෝජනාව 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී ඔබතුමාලා නියෝජනය කරන දේශපාලන ධාරාව නියෝජනය කරන පිරිස ඒක අනුමත කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරා. නෑ ඇත්තටම ඒ ධාරණ ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාරණා අනුව ඒ කියන්නේ ඒ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු ඒ ජනතා නියෝජිතව ඇත්තට විශ්වාස කරා මේ ස්වාධීන මේ රට ගොඩ ගන්න පුළුවන් තත්වයකින් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැති කියලා. ඇත්තටම දැන් ඔබතුමාලා කියනවනේ මෙතන තිබෙච්ච යම් කරුණු උදාහරණයක් මොකද එතන පොඩි එකක් තියෙනවා සමහර කාරණා මොකද ඔය සංශෝධනයේ හරි නියම විදිහට ඒ සංශෝධන ඉදිරිපත් උන්නේ සංශෝධන ඉදිරිපත් කරනකොටත් ඔබතුමාලා නියෝජනය කරන දේශපාලන ධාරාව නියෝජනය කරන අය සංශෝධන විශාල වශයෙන් ගෙනාවා. මට මතකයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා සංශෝධනයේ පිට සංශෝධනය ගෙනාවා. සංශෝධන නෑ ඒ විතර ඒක සංශෝධන ආවෙත් නෑ. ඒ කියන්නේ දැන් ඒක ලොකු ඒ සංශෝධන ආවේ නැත්තම් ඇයි සම්මත කිරීමට සහායක් දුන්නේ? නමුත් අවසානයේ පක්ෂ නායකයෝ මොකද අපිට මට මතක කාරණා අනුව පක්ෂ නායකයෝ එකතු වෙලා ඒවා තියෙන යම් කාරණා සාකච්ඡා කරලා ඒගොල්ලෝ ඇත්තටම හෘද සාක්ෂියට එකගව ගොඩක් අය විශ්වාස කරා මේ 10 වෙනි සංශෝධනයේ යම්කිසි පොදුවේ රටට දෙයක් වෙයි කියලා. ගෙනාපු අරමුණ හොඳයි කියලා විශ්වාස කරා. අරමුණ සත්භාවයෙන් විශ්වාස කරා. මේක ඇතුළට ගහන්න මේ මధుර කිව්ව ප්‍රකාශයත් එක්ක මේ වැරදි අදහසක් එනවා. ඒකින්ද අපි මේක නිවැරදි කරගන්න ඕන. මොකද මధుර මහත්තයා කියනවා මේ 19 ගෙනල්ලා මේ මොනවද කමිෂන් සභාදායම හොඳ නැහැ කියලා. ඒක මතයක් නෑ ඒක හරි මම ඔබතුමා වැරදි දැනගෙන නෑ නෑ හරි මොකද මං හිතනවා ඒ කොමිෂන් නෑ කමිෂන් සභා ගෙනාවේ ස්වාධීන කරන්න. නමුත් අවසානයේ උනේ ඒක නෙමෙයි. ප්‍රතිඵල ඒක අපි කියන්නම් දැන් අපි ඔබතුමා එහෙම කියනකොට අපි පැත්තක ඉඳන් කියනවා දේශපාලඥයාට ඕන දේ වෙන්නේ නැතුවකට ඒක
ස්වාධීන නැහැ කියලා ඔබතුමාලට මතයක් ගේත හැකි. පොඩ්ඩක් මට අවසර. දැන් මම ඒකට තොරතුරුත් එක්ක කියන්නේ. මම නිකන් නෙමෙයි කියන්නේ. දැන් ඔබතුමාලා කියනවා පළාත් සභාව කරේ නැහැ. කොමසාරිස්තුමා කියනවා පළාත් සභාව කරන්න බැරි වුණේ අපි හින්දා නෙමෙයි අර පාර්ලිමේන්තුවේ හිටපු අය මට ගෙනල්ලා යෝජනාව දුන්නේ කරන්න කියලා. ඔබතුමා දන්නේ නැත්නම් මේක දැනගන්න. ඒ කියන්නේ පළාත් සභාව ඔබතුමාලා කොමිෂන් සභාවට වැරද්ද දාන්න හැදුවට නෑ කියන්නේ කොමිෂන් සභාවේ නෙමෙයි. ඒ පැහැදිලිව මේ අවශ්‍ය අවස්ථාවලදී මෙහෙමයි. එහෙමනම් කොමසාරිස්තුමා පැහැදිලි කරන්න ඕන මොන සංශෝධනද කවදාද කියලා. නෑ යෝජනාවක් ගෙහෙන්න ඕන කොමසාරිස්තුමා කියන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළා යෝජනාව එන්න ඕනේ අර මොනවද ඒරියාස් බෙදෙන එකට ඒකට එකඟ වෙලා ඉන්න ඕනේ. ඒක ඔබතුමාලා හිටියේ නෑ පාර්ලිමේන්තුවේ. එතකොට ඒක එන්නේ නැත්නම් ඒ හිටපු අයගෙන් මෙතුමාලට නෑ ඒ වුණාට ඒකේ වැරද්දක් තියෙනවා ලොකු. මම මොකද අපි යම් කිසි කාරණාවලදී සම්බන්ධ වුණා. ඒ කියන්නේ සීමා නිර්ණයේදී සමහර වෙලාවට ඒක ගැලපෙන්නේ නැති සීමා. මොකද ඒක හොඳම උදාහරණයක් නෑ මම මහත්තයා ඔබ කියන සීමා නිර්ණය ගැන නෙමෙයි මම සාකච්ඡා කරන්නේ. ඒක තමයි උනේ. මොකද කොමිෂන් සභාව ඒකනම් උනේ වරද තියෙන්නේ කොමිෂන් සභාවේ නෙමෙයි. නෙමෙයි ඒකයි කියන්නේ. ඒකයි අපි මේ කියන්නේ. කොමිෂන් සභාව එකක උන්නේ සමහර කාරණා සම්බන්ධයෙන්. මොකද හේතුව කමිෂන් සභාව ඉදිරිපත් කරපු කාරණා තර්ක අනුකූල නැහැ. ඇත්තට මම මේ විස්තර ටික මේ මොකද අද ඒක සූදානම් වෙලා මම ඒ ටික අරගෙන මම ගාව තියෙන සම්පූර්ණ සමස්ත කාරණා ටික. ඒ කමිෂන් සභාවට එකඟ වෙන්න නෙමෙයි පාර්ලිමේන්තුවෙන් හදලා එවුවම කමිෂන් සභාවට අපි මොහොතකට හිතමු එහෙම කමිෂන් සභාව මේ යම් කාරණා තිබුණා තාක්ෂණික කාරණා නීතිමය කාරණා තිබුණා කියලා. හැබැයි කොමිෂන් සභාව අපි මහජනතාව මහජනතාව ප්‍රශ්න කරන හැරෙන්න කොමිෂන් සභාව කොයි වෙලාවත් උත්සාහ කරේ නැහැ මේක ඉදිරියට ගෙනියන්න ඉක්මනට. කොමිෂන් සභාව හැමතිස්සෙම කිව්වා. මම දැක්ක ටීවී එකේ ඇවිල්ලා හැමදාම කියනවා මේ ඇයි මේ අපිට කරන්න අපි ඊළඟ එකට යමුකෝ. ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබතුමා තවත් එකක් ගෙනවා. අපි එතුමාට දැන් විනාඩි 4ක් දීලා තියෙන්නේ. හරි. රෙහන් ජයවික්‍රම මහත්මයා. ඔබතුමාට වැඩි 4ක් කාලයක් දෙනවා. හරි. ප්‍රවේශයක් ලබා ගන්න. බොහොම ස්තුතියි. ඇත්තටම බැඳුම් කර වංචාව දැන් වෙන්න තියෙන දේ ඔක්කොම වෙලා ඉවරයි. හොරු ටිකක් ඉන්නවා. අර්ජුන මහින්ද්‍රන් අර්ජාන් මහින්ද්‍රන් වෙලා ඉවරයි. ඉන්ටර්පෝල් එකෙන් දැන් හොයනවා. දැන් ඒ ප්‍රශ්න ටික කතා කරන්නේ නැතුව මම අද දවසේ මම නිකන් මේ කරුණු ටිකක් කියන්නම් ඔබතුමාලා හොඳින් මේක අහගන්න බලන් ඉන්න ජනතාව. ලෝක වෙළඳ පොලේ බොර තෙල් කියන බැලරේ නැත්තම් අපේ පෙට්‍රල් මිල ඩොලර් 30 දැන් තමයි තියෙන්නේ දැන් ලෝක වෙළඳ පොලේ. අපි විකුණන්නේ කීයටද? ඩොලර් 60ට. ඔබතුමා හිතන්න දැන් මෙතන ඩොලර් 30ක වෙනසක් තියෙනවා මෙතන. දැන් පාකිස්තාන් වගේ රටක් ලංකාවටයි ඉන්දියාවටයි වැඩිය දෙගොල්ලටම වැඩිය අඩුවෙන් පෙට්‍රල් විකුණනවා. හැබැයි එතුමන්ලගෙත් මෙච්චර බැහැලා නැහැ. එතුමන්ලගේ බැහැලා තියෙන්නේ පොඩි ගාණක්. මම අහන්නේ දැන් මෙච්චර බැහැලා තියෙද්දි බොරතෙල් මිල ඇයි මේක ජනතාවට දෙන්නේ නැත්තේ? දැන් මම මේ කීපයක් කියන්නම්. මේ වගේ කීපයක් තියෙනවා මම හදාගත්ත. දෙවෙනි දේ තමයි ඖෂධ හිඟේ බඩු මිල. මං අහන්නේ දැන් විපක්ෂයක් හැටියට අපි මේවට තමයි අපි හඬන ගන්න ඕනේ. එහෙම නැතුව මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ අභ්‍යන්තර ගැටලු නෙමෙයි අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මහ බැංකුව බැඳුම් කර වංචාවත් අපි කතා කළ යුතුයි. හැබැයි දැන් ඒ උත්තරේ දීලා තියෙන නිසා දැන් බලන්න දැන් මේ වගේ බරපතල ප්‍රශ්න තමයි ලංකාවේ තියෙන්නේ. පොහොර නොමිලේ දෙනවා කිව්වා. දැන් ගොවියන්ට ගිහිල්ලා පොහොර ගන්න තැනකුත් නැහැ. එච්චරට අඩාල වෙලා තියෙන්නේ. එතකොට රුපියල් 5000ක් දැන් අපි දැක්කනේ. ඔබතුමාට මතක ඇති මම මේක පැහැදිලිව කියන්නේ 25 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් එකේ තියෙනවා මේ කරුණු. නිකන් මේ ආවට ගියට කරන කරුණු නෙමෙයි මේ. එතුමා පැහැදිලිව කිව්වා කොවිඩ් කියන දේ ලංකාවට එනවා. අපි එයාපෝට් එක වහන්න ඕනේ. හරිද? එතුමා එතනින් තමයි ප්‍රවේශය ගත්තේ. එතකොට 29 වෙනිදා දැන් අද වෙනකන් කවුරුත් මේක කතා කරලා නැහැ. ඒක ගැන මට දුකයි. අපිට මැදිහත් වීම වෙන්න පුළුවන්ද නැත්නම් මේ වෙලාවේ බාධා කරන්න එපා. 29 වෙනිදා National Defence Institute එකේ රිසර්ච් ටීම් එකක් ඒ කියන්නේ ඒක ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක්. මොවුන් රිලීස් කරන වාර්තාවක් ගරු ජනාධිපතිතුමාට. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේවල් මොවුන් ඉදිරිපත් කරේ 29. ඉතින් මං අහන්නේ දැන් අපිට බනිනවා පාස්කු විරුද්ධ කේස් එකේ අපි මේ දවස් 10ක දෙයක් හැංගුවයි කියලා. දැන් මේවා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා 25 වෙනිදා. ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ තැනක් මේ රිපෝට් එක දෙන්නේ 29 වෙනිදා. එතකොට එතුමා එතනින් නැවතුනේ නැහැ. එතුමා 5 වෙනිදා කියනවා අපේ ලංකාවේ ඉන්න සියලු දෙනාට මුඛාවරණ දෙන්න ඕනේ කියලා. දැන් එතකොට මම මේ කියන්න හදන්නේ ඒවට බෑ කිව්වා. ඒවට hina වුණා.
ඇත්තටම පවිත්‍ර වන්නියාරච්චි ඇමතුමේ පාර්ලිමේන්තුවේ hina වුණා සජිත් ඇමතුමාට නිග්‍රහ කරා කිව්වා කිසිම දෙයක් දන්නේ නැහැ ලංකාවේ වෙන දෙයක් දන්නේ නැහැ කියලා අන්තිමට රුපියල් 5000 බෙදුවා ලංකාවේ ඉන්න අඩු ආදායම් ලබි පවුල් වලට. දැන් මං අහන්නේ N95 3M මාස්ක් එකක් කීයද? N95 reusable 3M මාස්ක් එකක් කියන්නේ රුපියල් 395යි. ඉතින් ඔබතුමා හිතන්න ඔය දුන්න රුපියල් 5000න් මාස්ක් 3ක් නැත්නම් 4ක් දුන්නත් රුපියල් 4000 ගණනක් ඒත් ඉතුරු වෙන මිනිස්සුන්ට දෙන්න. අනිත් එක අපි දන්නවා මధుර මන්ත්‍රීතුමා මේක ඔබතුමාට කරන පෞද්ගලික මඩක් නෙවෙයි මේක අපි කරන්නේ දේශපාලනේ. මම දන්නවා වැලිගම කොහොමද මේවා බෙදුවේ කියලා. කවුද මේවා බෙදුවේ? ප්‍රාජ් සභාවේ ඉන්න മന്ത്രിවරයා. ප්‍රාජ් සභාවේ മന്ത്രിවරයා ග්‍රාම සේවකත් එක්කලා ගිහලා එකතු වෙනවා. තමන්ගේ පක්ෂයට ඉන්නේ කවුද කියලා හොයාගන්නවා. ටක් ගාලා ගිහලා බෙදුව රුපියල් 5000. ඔන්න රුපියල් 5000 කතාව. හරිද? මේ මාස් දෙන්න බැරි ආණ්ඩුවක් තමයි මේ රුපියල් 5000 බෙදන්න ගියේ. ඒකටත් ඊට පස්සේ ගිහිල්ලා ඒකත් අනාගත්තා. ඒතකොට විශේෂයෙන්ම කියන්නකො තොණ්ඩම නැමතුමාගේ මලගෙදර. මම නම් ගම් එක්කලා කියන්නකො මම මේ ඊයේ පෙරේද හක්මන මලගෙදරකට ගියා. මම මේ අවංක කතාවක් කියන්නේ ඔබතුමාලා දන්නවා ඇති මගේ මේ හොරබොරුවක් නැහැ. මම මලගෙදරකට ගියාම මට කියනවා සර් PHI මහතුරු ඇවිල්ලා කිව්වා අපිට මේ කෑම එකක්වත් හදන්න එපා. වතුර එකක්වත් මේ බීම එකක්වත් දෙන්න එපයි කියලා. පැය 24න් භූමි දාන කරන්න කිව්වලු. මට කියනවා අනේ සභාපතිතුමා නගරාධිපතිතුමා අපිත් මේ 69 ලක්ෂේ අපිත් වාසකම තොණ්ඩම නුනා නම් හොඳයි නේද කියලා ඇහුවා. ඔන්න පත් වෙලා තියෙන තත්ත්වේ රට. දවස් 6ක දෙනවා කෙලින්ම ගියේ කෙලින්ම අර මොකද ඩිස්කවරි එකේ SUV එක උඩේ ගියේ කෙලින්ම එතුමා පටන් ගත්ත එතුමාගේ පුතා පටන් ගත්ත එතුමාගේ ජෙනරල් ඉලෙක්ෂන් කැම්පේන් එක ඉතින් පටන් ගත්තේ. මේ ආණ්ඩුවත් මෙතුමාගේ ආණ්ඩුවත් ඒකට ඉඩ දුන්නා. එතකොට මං අහන්නේ ඔතන වතුකරේ තියෙන නීතිය නෙමෙයිද අපේ සිංහල ජනතාවට තියෙන්නේ නැත්නම් දෙමළ ජනතාවට තියෙන්නේ නැත්නම් මුස්ලිම් ජනතාවට තියෙන්නේ. ඉතින් මොකද්ද මේ කරේ? ඉතින් මේක ජනතාවට තේරුම් ගන්න නැත්නම් ඉතින් මට කරන්න තියෙන්නේ ජනතාවටත් ඉතින් අපසරණම තමයි ඉතින් වෙන්නේ මේ ඊළඟ මැතිවරණ වෙලාවේදී. ඉතින් මං කියන්නේ බුද්ධිමත්ව කල්පනා කරන්නයි කියලා ජනතාවට. හොඳයි. ඔබතුමා හොඳට කාලේ කල්පනා කරන එක ගත්තා. අපි ඒ ගැන අපේ ස්තුතිය. හරි. ඊළඟ අවස්ථාව ලබා දෙන්නේ හසිත මොහන්දිර මහත්මයාට. ඔබතුමාගේ අවස්ථාව. විනාඩි 4ක් තියෙනවා. ස්තුතියි ඔබතුමාට. මම පළවෙනියෙන් කියන්න කැමතියි අපේ මාතෘකාව මැතිවරණ හා ජනතා අපේක්ෂාව. ඇත්තටම ජනතා අපේක්ෂාවන් කියන තැනදී මම කියන්නේ මේකේ විය යුත්තේ මැතිවරණය සහ ජනතා අවශ්‍යතාවයන්. මොකද අපේක්ෂාවන් කරා යන්න දැන් අද හැකියාව තියෙන්නේ නූතන ලෝකයේ නූතන ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන් කරා ඉදිරියට යන අපේක්ෂාවන් තියාගෙන ඉන්නේ මේ මම හිතන්නේ දේශපාලකයෝ විතරයිද කොහෙද? මොකද ජනතාවගේ තියෙන්නේ අවශ්‍යතාවයන් වලට සීමා වෙච්ච දැන් අපි රටක් තියෙන්නේ. මොකද මේ රටේ මිනිසුන්ට අපි දන්නවා සමහර දරුවෙක්ට අධ්‍යාපනය ලබන්න ගියාම එකම වයසේ දරුවෝ දෙන්නෙක් අර ඊටම දුප්පත් පාසලක එකම ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ගුරුවරු ඒ විෂයන් වලට අදාළ අයත් නෙමෙයි සමහර විට වෙන විෂයකට ඉගෙනගත්තු ගුරුවරයෙක් මොනවා හෝ දරුවන්ට උගන්වනවා. හැබැයි මම හිතන්නේ ඒ කොහොමනත් ඒ ගුරුවරුන්ගේ උත්සාහය නිසා ඒවා පවත්වාගෙන යනවා වෙන්නේ නැති. මේ දරුවෝ දෙන්නගේ තත්ත්වය ගත්තාම ඒ ඉස්කෝලේ සාක්ෂරතාවය කියන්නේ මේ 10 පන්තියට අර ඔටෝමැටිකලි දරුවෙක් 11 පන්තියට යන හන්දා යනවා මිසක් සමහර දරුවන්ට 11 වසරේදීත් අත්තකුරු ලියන්න හැකියාවක් නැහැ, කියවීමේ හැකියාවක් නැහැ. එතකොට අපි දන්නවා මේ අවශ්‍යතාවයන් කිව්වහම මූලික අවශ්‍යතාවයන් තමයි අපි මුලින්ම ගන්න එක. ඒක මිනිසුන්ගේ හිමිකමක්. ඒක ජීවත් වීමේ අයිතිය සේම අධ්‍යාපනය අපි ඒකට අපේ රටේ දීලා තියෙන නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ඒකට අපි දීලා තියෙන නිදහස් සෞඛ්‍ය. හැබැයි මේ අධ්‍යාපනය ලැබෙන දරුවා ටියුෂන් පන්ති යන්න ඕනේ වැඩි දුරටත් අධ්‍යාපනය. අපි දන්න ඒ කාලේ මම හිතන්නේ ඔය 80 ගණන් වලට වගේ ඉස්සෙල්ලා ඉස්කෝලේ යන දරුවෙක් පාසලට ඇතුල් කරාට පස්සේ වෙනත් ආයතනයකට යන්නේ විශ්වවිද්‍යාලයට තමයි. එහෙම නැත්නම් මොනහරි පන්තියකින් ගෙදර නැවතුනොත් ඒක එහෙමයි. ඊට දැන් එහෙම නෙමෙයි. දැන් එකම දරුවා
ආයතනයේ ගොඩක ඉගෙන ගන්න යනවා. මේ දරුවන්ගේ දැන් තියෙන ඊටාම ලොකු තරගයක්. ඉතින් අර ඒතර මේ නිදහස් අධ්‍යාපනයේ තියෙන රටේ සල්ලි ගෙවලා ඉගෙන ගන්නවා. නිදහස් සෞඛ්‍යයේ තියෙන රටේ මිනිස්සු සල්ලි දීලා තමයි මේ ස්පිරිතාලෙට ගිහලා බේත් ගත්තාම පිටින් ගන්න තුණ්ඩුවක් දෙනවා. අර 7 10 15 20 බෙහෙත් ටික ස්පිරිතාලෙන් අරගෙන අර රුපියල් වලින් ගන්න තියෙන ඒවා ටික ෆාමසි වලින් අර ගන්නවා. ඉතින් අපි ඕන තරම් දකින්න මම හිතන ඔබතුමාලත් ඔය අත්දැකීම හැමෝම ලබනවා ඇති. මේ රටේ මේක නර්මන ජනතාව ඒක හොඳටම දන්නවා. හැබැයි මේක නැති කරන්න මේක පාලනය කරන්න කාටවත් ඒ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ආණ්ඩු හැම ආණ්ඩුවක්ම ආවා ගියා. පහුගිය රජයෙන් තමයි ඔය ඇම්බියුලන්ස් ලබා දුන්න 19 අනුව අවස්ථා කීප දෙකකින් වැදගත් වුණා. ඔය සහරාන්ලගේ බෝම්බ පුපුරපු වෙලාවල් වලදී ඊළඟට පහුගිය කොරෝනා වසංගතය ඇති වෙච්ච වෙලාවේ මේ ගෙවල් වලට බෙහෙත් පෙත්ත පාවා ගෙනල්ලා දුන්නේ මේ වලින්. එතකොට මෙවැනි රටක් දැන් අපි හිතමු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ ඉස්සෙල් ජනාධිපති හැටියට ඉඳලා ඒක කමනේ ඔබතුමා අදහස් කියලා අවසන් කරමු. ඒ කාලය තුල එතුමාට තිබුණා මේ ගොඩක් දේවල් වෙනස් කරගන්න. ඒ වුණාට එතුමා ඒව කවදාවත් වෙනස් කරේ නැහැ. ඒ කාටවත් වෙනස් කරන්න මොනවත් තිබුණේ නැහැ. මේක එදා තිබිච්ච තත්ත්වය මම මේ ජනතා යුක්ති පෙරමුණ හැමදාම මේක දිගින් දිගට මේව ගැන කතා කරා. ඒකද අපි පක්ෂයෙන්ලා කතා කරා. හැබැයි සුළු හෝ අඩු වැඩි වශයෙන් අපි මේකේ ලොකු වෙනසක් කරලා තියෙනවා. පහුගිය ආණ්ඩුව විසින්. ඒක ඒ වගේම තමයි මේ තියෙන විෂමතාවයන් තුලින් මේ රටේ ඇති වෙලා තියෙන අනාගතයේ ඇති වෙන තත්ත්වය අද ඇති වෙන තත්ත්වය දරුවන්ට නියමිත අධ්‍යාපනය ලබා නොදීම හේතුවෙන් මේ රටට සමහරෙක් හිතයි මේක ශ්‍රමිකයෝ බිහි වෙනවා කියලා. අපි දකින්නේ අපරාධකාරයෝ බිහි වෙනවා කියලා. එහෙම නැත්නම් රටට අවඩක් වෙන පුද්ගලයන් බිහි වෙනවා කියලා. එතකොට ඊට පස්සේ අපි මේ ගෝත්‍රික සමාජ ක්‍රමයක් වගේ මේ මිනිහෙක් වැරද්දක් කරාම අපි වැරද්ද හෙලා දකින්න උත්සාහ කරනවා මිසක් මේ අහිංසක දුප්පත් මිනිස්සෙක් වැරද්දක් කරාම ඒ වරදකරුවා වරදට පෙළඹුණේ කොහොමද කියලා මේ රටේ හොයන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇති වෙන තැන නැති කරන්න හැදුවේ නැහැ. ඇති වෙච්ච දේ තමයි හැමදාම නැති කරන්න හැදුවේ. අපි අවසන් කරමු. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. සාවිත්‍රී පෝල්රාජ් මහත්මියට අවස්ථාව. විනාඩි 4ක් තියෙනවා. ස්තුතියි. පාර්ලිමේන්තු මැතිවරණය හා ජනතා අපේක්ෂා කියලා අපි මේ සාකච්ඡා සභාව මෙහෙවන වෙලාව වෙනකොට අපි COVID-19 වසංගතයකට මුහුණ දීලා මාස 2කමාරක 3ක ආසන්න කාලයක් අපේ රටේ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිනවා අපි දැනුවත්ව. විශේෂයෙන්ම වෙළඳ කලාපය හා ඒ ආශ්‍රිතව සේවය කරපු විශාල සේවක පිරිසක් රැකියා අහිමි වෙලා එළියට වැටිලා තිබෙනවා. ඒ වගේම තමයි මෑන් පවර් ක්‍රමයට වැඩ කරපු බොහෝ දෙනෙකුට තරුණ තරුණියන්ට රැකියා අහිමි වෙලා ඉන්නවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් ඒ විදේශ රටවල හිර වෙලා ලංකාවට ඒ ගන්න බැරුව සහ රෝගය නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕන ලංකාවේ ලාංකිකයෝ මියගිය ප්‍රමාණයට වඩා වැඩි විදේශ රටවල් වලදී මියගිය ලාංකිකයන්ගේ ප්‍රමාණය. ඒ වගේ අර්බුදයක් තියෙන වෙලාවක්. මේ රටේ මේ වෙනකොටත් මහදවල් මිනී මරණ විදියට ජාතික ආරක්ෂාව තර්ජනයට වෙලා ජනතාවගේ ආරක්ෂාව තර්ජනයට ලක් වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට නිරෝධායන ක්‍රමයටතේ මහජනතාව උද්ඝෝෂණයක යෙදුනම සතා සිව්පාවට ගහනවා වගේ බල්ලෝ බල්ලන්ට ගහනවා වගේ ගහන තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මැතිවරණ කාලපරාසය ගත්තොත් අපි දැන් කියනවා මහජනතාවට සහන සලසන්න විදියක් නැහැ. බඩු මිල අඩු කරන්න විදියක් නැහැ. ජනතාවට සහන දෙන්න බෑ. හැබැයි ඔබ විශ්වාස කරන්න ඔබ කල්පනා කරලා බලන්න මේ වෙනකොට මැතිවරණ අපේක්ෂකයන් හැටියට ඉන්න අය කොයිතරම් මුදල් කන්දරාවක් මේ කලවරාසිය තුළ වියදම් කරනවද කියලා. කැරට් අලයක් වගේ පොරොන්දු ලබා දෙමින් පොරොන්දු දේශපාලනයේ දෙමින් ජනතාව රවටා ගනිමින් විශාල වාහන ප්‍රමාණයක් භාවිතා කරමින් දිස්ත්‍රික්කවල මැතිවරණ සෑම මැතිවරණ කොට්ටාසයකම සංවිධායකයෝ පත් කරලා මුදල් වීසි කරලා වාහන ලබා දීලා ඡන්ද මැතිවරණ ප්‍රචාරකවල නිරයන වාතාවරණයක් තමයි තිබෙන්නේ. ඒතර මේ මුදල් ආවේ කොහෙන්ද? ඒ අවභාවිතයේ යොදවන්නේ මෙතෙක් රජයෙන් කොල්ල කාලා. නැත්තම් මේ ජනතාව අපි දන්නවා කම්කරුවෙක් ගත්තොත් දවසකට රුපියල් 1500ක් වගේ ආදායමක් උපයන කෙනෙක් ඒකෙන් රුපියල් 750ක් වගේ මේ රටට බදු ගෙවනවා.
ඒතර බඩු මිල අහස උසට නැගලා තිබෙනවා. ඉන්ධන මේ වෙනකොට වරායෙන් බානකොට රුපියල් 41යි පෙට්‍රල් ලීටර එක මිල. අපි පෙට්‍රල් ගහන්නේ රුපියල් 137යි. ඒ විදියට අසීමිත බදු කන්දරාවක් රජයේ උපයාගෙන ඒ උපයන මුදල් හිටපු ආණ්ඩුව හිටපු ඇමතිවරු විසින් අයථා ලෙස උපයාගෙන තබාගෙන මේ වෙලාවේ Tamanගේ මැතිවරණ ව්‍යාපාර සඳහා අයථා පරිදි යෙදවීම කියන එක ලැජ්ජා සහගතයි. අපි දන්නවා නොවැම්බර් 16 වෙනකොට හාල් කිලෝ එකක් 75 80ට තිබුණේ. අද වෙනකොට හාල් කිලෝ එක මිල රුපියල් 98යි. අද අපි දන්නවා එදා දියර කිරි ලීටරයක් පැකට්ටුවක මිල රුපියල් 135යි. අද දියර කිරි ලීටරයක් රුපියල් 185යි. සීනි 96ට තිබුණේ අද රුපියල් 150යි. මේ මාස 6ක කාලය තුල බඩු මිල ගියපු විදිය. ඒතර මේ ආකාරයෙන් උපයා සපයා ගන්නා ධනය මේ ආකාර අපේ ජනතාවගෙන් ලාභ හැටියට ජනතාවගෙන් බදු හැටියට අරගෙන අයථා ලෙස පරිහරණය කරන මේ දේශපාලන මේ මොහොත වෙනකොටත් ජනතාවට ලබා දෙන පොරොන්දු කියලා කියන්නේ මම දින්නොත් මේ දේ ලබා දෙන්නම්. මට ජයග්‍රහණය ලබා දෙන්න මම මේ දේවල් ලබා දෙන්නම් කියන පොරොන්දු දේශපාලනයක් තියෙනවා. හැබැයි අපි කියනවා මීට වඩා පුළුල් අපේක්ෂාවන් තිබුණේ ජනතාව මේ විශේෂයෙන්ම ජනාධිපතිවරණය වෙනකොට බලාපොරොත්තු වෙච්ච දේවල්. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, සැමට සමාන නීතියක් කියන එක, මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සහනශීලී ආර්ථික වටපිටාවක් ගොඩනගා ගන්නවා කියන එක, ඒ වගේම අලුත් නිෂ්පාදන සහ රැකියා අවස්ථා කියන එක අදටත් බලාපොරොත්තු වෙනවා ජනතාව මේ ඇති වෙලා තිබෙන උද්ගත වෙලා තිබෙන මේ වසංගතයෙන් ගොඩ යන්න නම් වඩාත් යහපත් විදියට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. ඒක නිර්මාණය කරන්නට මෙතෙක් අවුරුදු 72ක් මේ රට පාලනය කරපු මේ ක්‍රමයට මේ මැතිවරුන්ට හැකියාවක් නැහැ කියන එක අපි පැහැදිලි කරලා කියනවා. මොකද ඒ ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් දෙකේම ඉඳගෙන මේ රට පාලනය කරපු මේ 72 අවුරුදු සාපය අවසන් කළ යුතුයි. එතෙක් මෙතෙක් පාලනය කළපු කිසිම කෙනෙකුට තව දුරටත් මේ රටට අලුත් අපේක්ෂාවන් දෙන්න ජනතාවට අලුත් අපේක්ෂාවන් දෙන්න හැකියාවක් කිසිසේත්ම නැහැ කියන එක අපි කියනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමීට. සටන තුල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා මැතිවරණය හා ජනතා අපේක්ෂා කියන පුළුල් මාතෘකාව. ඒ නිසා අපි වැඩසටහන ආරම්භයේදීම කිව්වා මෙහි දිගපළල තීරණය කර ගැනීම අද අපේ ආරාධිතින් සතු කාර්යයක්. ඒ නිසා මොකද වුන් පළමු වරට පාර්ලිමේන්තුවට යන්න සූදානමින් ඉන්න නිසා. ඒක නිසායි මේ මාතෘකාව තුළ අපි වැඩි ඉඩකඩක් හදලා දෙන්නේ පුළුල්ව කතා බහ කරන්න. අපි පළමු විරාමය අරගෙන නැවතත් මේ සාකච්ඡාවට එනවා.